H2O2 වල දෙවෙනි ලක්ෂණය අන්තරාණුක හයිඩ්‍රජන් බන්ධන පවතින නිසා ඉහළ තාපාංකයක් ඇත ජලයට වඩා ඉහළයි. ඉහළ තාපාංකයක් ඇත ජලයට වඩා ඉහළයි ළමයි. මොකද හේතුව මෙයාට හදන්න පුළුවන් හයිඩ්‍රජන් බන්ධන සංඛ්‍යාව වැඩි ජලයට වඩා. ඒ හන්දා ළමයි සංසුද්ධ H2O2 හොඳට අහගන්න. සංසුද්ධ H2O2 විවේකයෙන් පස්සේ නැවත ඔන්න පිය 28ට ඇවිල්ලා හොඳට අහගන්න. සංසුද්ධ H2O2 ප්‍රබල ස්ෆෝටක ගුණ පෙන්වනවා. ස්ෆෝටකයි කියන්නේ පිපිරෙන සුළු ගතියක්. ඒ කියන්නේ අපි කියන්නේ උපුරන්නේ සෝඩියම් කැලලක් ජලයට දාපුවාම අන්න ඒ වගේ ප්‍රබල ස්ෆෝටක ගතියක් තියෙනවා. සංශුද්ධ අවස්ථාවේදී ළමයිනේ මෙයාට ඔක්සිකාරක ඔක්සිහාරක ලක්ෂණ දෙකම තියෙනවා. ඒකයි මෙයා විශේෂ වෙන්නේ, වැදගත් වෙන්නේ. මෙයාගේ ඔක්සිහාරක ගුණක් තියෙනවා, ඔක්සිකාරක ගුණක් තියෙනවා. ඒ හන්ද මෙයා හුඟක් වැදගත් කෙනෙක්. හොඳට යන්න මේ කරුණු ටික ඉගෙන ගන්න. ඒකයි මම මෙච්චර කියන්නේ. හරි? එක්සෑම් එකට ගොඩාක් වටින කෙනෙක්. කොහෙන් යවුවත් පේපර් එකේ එක තැනක හරි H2O2 අහන්න තියෙන සම්භාවිතාවය 95%කටත් වඩා වැඩි. ඊළඟට මෙයා වර්ණ විරංජකයක්. ඊට අමතරව ළමයි විස බීජ නාශක ලෙස භාවිතා කරනවා. අනේ අපෝ මෙයා විස බීජ නාශකයක් විදිහට අපිට පාවිච්චි කිරීමේ හැකියාව තියෙනවා. මේවා අපි දන්න දේවල්නේ. ඉස්සරහට සර්ජිකල් කියලා තුවාල වලට දාලා පස්සේ දාන්න නැතුව නැත්තේ. දැන් මේ වර්තමාන වෙනකොට ඒක පාවිච්චි වෙන්නේ නැහැ. ඒ තමයි සර්ජිකල් කියලා අපි පාවිච්චි කරේ හයිඩ්‍රජන් පෙරොක්සයිඩ්. මෙයාලගේ වියෝජනය ළමයි භස්ම මගින් මැංගනස් ඩයොක්සයිඩ් මගින් වැඩි කරනවා. අම්ල මගින් ළමයි වියෝජනය අඩු කරන දානවා. භස්ම MnO2 වලින් අඩු කරනවා. භස්ම MnO2 මගින් අඩු කරනවා. නෙමෙයි වැඩි කරනවා. අම්ල මගින් ළමයි අඩු කරනවා. ඉර්වෙලිය මගිනුත් ළමයි මේක වැඩි කරනවා. මේක උත්ප්‍රේරණය කරනවා. හරි නේද? ලියාගන්න. සාදා ගැනීමවත් නිෂ්පාදනය කිරීම අපිට සරලව පෙරොක්සයිඩයකට අම්ලයක් එකතු කරලා මෙයා ලබා ගන්න පුළුවන් ළමයි. බේරියම් වල පෙරොක්සයිඩයට ළමයි අපි සල්ෆියුරික් අම්ලය එකතු කළොත් අපිට ලබා ගන්න පුළුවන් බේරියම් සල්ෆේට් ආක්ෂේපය සහ හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් ද්‍රවය. මෙන්න ලබා ගැනීමේ ප්‍රතික්‍රියාවක්. හරි නේද?
හරියද? හරිනේ? හරි. ලියා ගන්න ඔක්සිකාරක හා ඔක්සිහාරක ගුණ. ඔක්සිහාරක ඔක්සිකාරක ගුණ. ඔක්සිකාරක හා ඔක්සිහාරක ගුණ කියලා ලියා ගන්න මාතෘකාව. ළමයිනේ මෙයා තව කෙනෙක්ව මෙයා දැන් H2O2 තව කෙනෙක්ව ඔක්සි හරණය කරන්න ඔක්සිකරණ අංකය අඩු කරන්න නම් මෙයා ඔක්සි කරණය වෙන්න ඕනේ. මෙයා තව කෙනෙක්ගේ ඔක්සිකරණ අංකය අඩු කරන්න පාත හෙලන්න මෙයා ඔක්සිකරණය වෙන්න ඕනේ. මෙයා ඔක්සිකරණය වුණොත් නේ තව කෙනෙක්ව හරණය කරන්න පුළුවන්. එහෙමනම් ඔක්සිකරණය වෙනකොට ළමයි මෙයා H2O2 ඔක්සිජන් බවට සහ මෙන්න මේ විදිහටපත් වෙලා ආර්ධායනික ප්‍රතික්‍රියා අයත් කරගන්නවා. මේක තමයි ළමයි ඔක්සිකරණය වීමේ ප්‍රතික්‍රියාව. මෙයා ඔක්සිහරණයක් වෙන්න බෑ තව කෙනෙක් ඔක්සිකරණය කරන්න. දෙපැත්තම කරනවා කියලා අපි කිව්වනේ. ඒ වගේ අවස්ථාවකදී ළමයි H2O2 පත් වෙනවා ජලය බවට. මෙතන ළමයි දෙකයි දැන් ජලය ඔක්සිජන් බැලන්ස් වෙලා තියෙන්නේ. නමුත් ළමයි මේ පැත්තේ දැන් හයිඩ්‍රජන් දෙවරක් එක 4යි. මේ පැත්තට අපි දාගන්න ඕන. මම මෙහාට කරලා යනවා චුට්ටක්. H2O2 පත් වෙන්නේ ජලය බවට. මෙන්න ළමයි දෙකක් කරා ඔක්සිජන් සම වෙන්න. දැන් ඔන්න මේක දෙකක් H+ දෙකක් කී වෙනවා ළමයි. මේ තමයි ළමයි මෙයා ඔක්සිහරණය වෙන ප්‍රතික්‍රියාව. පේනවනේ? මෙයා ඔක්සිජන් එකක් ගලවලා අයින් කරනවා. ඒ කියන්නේ ඔක්සිජන්ෙන් අයින් වෙන ඔක්සිහරණය අතාරීමක් හරණය කිරීමක්. මෙයා ඔක්සිකරණය වෙද්දි ළමයි ඔක්සිකරණය වෙද්දි ඔක්සිජන් අතාරින්න ගන්න බෑනේ ආයේ. කරන්න තියෙන හයිඩ්‍රජන් අයින් කරන එක. ඔන්න හයිඩ්‍රජන් අයින් කළා මේ තත්ත්වයට එනවා. හරි මේ දෙන්න මත ගිහින් තමයි අපි මෙයාගේ ඔක්සිහරණ ඔක්සිකරණ ප්‍රතික්‍රියා සේරම ලියන්නේ. කෙනෙක්ව මෙයා ඔක්සිහරණය කරනවා නම් මෙයා මේ බවට කෙනෙක් ඔක්සිකරණය කරනවා නම් මෙයා මේ බවටත් පත් වෙනවා. මේ දෙක ලියා ගන්න. ඔය ප්‍රතික්‍රියා දෙක ලියලා තියාගන්න. හරි හරි නේද? මීට අමතරව ළමයි මෙයාගේ වියෝජන ප්‍රතික්‍රියාවක් තියෙනවා. ජලය සහ ඔක්සිජන් බවට පත් වෙන. මෙයාට පුළුවන් ජලය සහ ඔක්සිජන් බවට පත් වෙන්න මෙන්න මේ විදිහට. එතකොට අපිට පේනවා මෙයා මෙතන ඔක්සිකරණයක් වෙලා ඔක්සිහරණයක් වෙලා. ඒ කියන්නේ මෙයාට හැකියාව තියෙනවා ද්විධාංගීකරණ ප්‍රතික්‍රියාවක් පෙන්වන්න. මේක ළමයි ඔක්සිකරණයක් නෙවෙයි හරණයක් නෙවෙයි ද්විධාංගීකරණයක්. මේ තුනම ලියා ගන්න අනුපිළිවෙලට. සාමාන්‍යයෙන් හිරු එළිය හමුවේම වියෝජනය වෙන්නේ මේ ආකාරයට තමයි. මෙයා තාපය හමුවේ ඔය ආකාරයට වියෝජනය වෙනවා. ද්විධාංගීකරණ ප්‍රතික්‍රියාවක් මගින් මෙයා එහෙම වෙනවා. හරි නේද? හරිද? ඉක්මන් කරන්න. ගොඩක් වෙලා ගන්න එපා මේ වැඩවලට. හරි නේද? ෆේස් ස්කෑන් කරන්න ඉවර නම් මට බලා ගන්න.
ඊළඟට මාතෘකාව ලියා ගන්න ළමයි H2O2 වල ඔක්සිකාරක ලක්ෂණ ඔක්සිකාරක ලක්ෂණ කියලා ලියා ගන්න ඊළඟට ඔක්සිකාරක හරි ඔක්සිකාරක පළවෙනියටම ඉන්නේ ළමයි රසවත් කෙනෙක් ගැන නිකන් ඉගෙන ගනිමු මෙන්න මෙයා ළමයි lead sulfide අවක්ෂේපය lead sulfide කියන කළු පාට කෙනාව අවක්ෂේපයක් නේ අපි දන්නවනේ මෙයාව අපි ප්‍රතික්‍රියා කරවුවොත් H2O2 සමග ළමයි අපිට ලබා දෙනවා lead sulfate සහ ජලය අපි දන්නවාමයි H2O2 ඔක්සිකාරකයක් විදිහට වැඩ කරද්දී තව කෙනෙක් ඔක්සිකරණය කරනවා මේ ඍණ දෙක තත්ත්වයේ ඉඳලා මෙයා ගෙනල්ලා ධන 6 ඔක්සිකරණ අංකය දක්වනවා හැබැයි ළමයි මෙයා බලන්න මේ ඔක්සිජන් කෙනෙක් අතෑරලා එයාගේ පහළ අවස්ථාව බවට පත් වෙලා ඉන්නවා රසවත් දේ තමයි ඉතිහාසයට එම චිත්‍ර කලාවට එම වැදගත් මේක පැරණි බිත්තිසිතුවම් වල ඔයාලා දැකලාත් ඇති සමහර විට කාලයත් එක්ක ගත වෙද්දී මෙහෙම කළු පාට වගේ දෙයක් එනවා පැරණි බිත්තිසිතුවම් වල පරිසර දූෂණයෙන් හැදෙන H2S හන්දා ලෙඩ් දාන දෙකත් එක්ක එකතු වෙලා PBS අවක්ෂේපය හැදෙනවා ළමයි යෝගහන්ව තමයි මේ චිත්‍ර කළු පාට වෙන්නේ. ඔය සුද්ධ කරන්න අපිට H2O2 ගන්න පුළුවන්. එතකොට මෙයාලා ඉවත් වෙලා යනවා ජලය හදනවා. හරි? මේක ඒකයි මේක මම කිව්වේ වෙනස් රසවත් කතාවක් තියෙනවා කියලා පැරණි සිතුවම් ආරක්ෂා කරන්නේම ඔක පාවිච්චි කරන උපක්‍රමයක්. මෙයාට 4ක් දාන්න ඕන. ඊළඟට මෙතෙන් 4ක් දැම්මාම හරි. පාරණ විද්‍යුසිතුවම් එහෙම කළු පාට වගේ දුම් ගහලා වගේ පෙනුම තියෙන්නේ. ඕක නිකන් යහන්න බෑ H2O2 දාලා ඇතුළුවම යනවා ලේසියෙන්ම මේ ප්‍රතික්‍රියාව සිද්ධ වෙලා. පළවෙනි මේක ඕක තමයි අපි ඉගෙන ගන්න ඔක්සිකාරක ගුණ යටතේ. ඔක්සිකරණය කරනවා. ඊළඟට ළමයි සල්ෆියුරස් අම්ලයට H2O2 දාපුවාම බලන්න මෙයා යන්න පුළුවන් තව එක අවස්ථාවක් බවට විතරයි සල්ෆියුරික් අම්ලය. තව එකයි උඩට යන්න පුළුවන් ඔක්සිකරණ අංකය. හරි? ඊළඟට අනේ මෙයා සුපුරුදු පරිදි ජලය බවට පත් වෙනවා. ඊළඟට ළමයි H2S වලට H2O2 අපි දාපුවාම බලන්න මේ වගේ අවස්ථාවක H2S කියන්නේ සාමාන්‍ය ස්ථායි වායුවක් නේ. මෙයා SO4- අයනය බවට පත් කරන්නම මෙයාට බෑ. මෙයානේ සල්ෆර් බවට පත් කරලා දෙනවා අපිට. සල්ෆර් අවක්ෂේපය සහ දෙකක් ජලය හදනවා. මෙයා හුඟක් වැදගත් වෙන සමීකරණයක් අපිට ඉදිරියට සහ හැම අවස්ථාවෙදීම උසස් පෙළ විභාගෙදී ගොඩාක් වෙලාවට චෙක් කරලා තියෙන ප්‍රතික්‍රියාවක් ළමයින්ගේ මේක හඳුනා ගැනීමට. ඊළඟට ළමයි නයිට්‍රයිට් එකකට අපි දැම්මාම මෙයාව අපිට නයිට්‍රේටයක් දෙනවා සරලව. දැන් අපිට තේරෙනවා ඉතින් ජලය බවට මෙයාපත් වෙනවා. සුවිත කරගන්න එක ලේසිනේ. ඔය ටික පහළට ලියා ගන්න මෙතන දක්වාම ඊට පස්සේ රේස් සෑන් කරන්න මට බලා ගන්න මට තව එක්කෙනෙක් කියලා දෙන්න තියෙනවා. යකඩ ධන දෙකම යා ඔක්සිකරණය කරන ආකාරය. ඊට පස්සේ සංයෝග කීපයක් තියෙනවා වැදගත් සංයෝග මෙයා වගේම ඊටත් වඩා වැදගත්. තව හැම අවස්ථාවකදීම අහන්න පෙළඹෙන කොටස් ටිකක් තියෙනවා. තව සමීකරණ 4ක් විතර තියෙනවා උගන්වන්න. ඒ ටික උගන්වන්න කලින් මෙතෙන් ඇවිල්ලා රේස් සෑන් කරන්න හැමෝම.
හරි නේද? ඉවරද බලන්න රේස් එකක් කරනකොට මට බලාගන්න. මම කරනවා නේද? හරි? හරිද? හරි වගේනේ. ඉවරද? හරි. මොකද මම මෙහෙම ඇදගෙන ඉස්සරහට යන්න නැත්තේ මෙහෙම ගිහිල්ලා වැඩක් නැහැ නේ නෝකනේ. තේරුම් අරන් වැඩේ වෙන්න ඕන. අපිට යකඩ ධන දෙක ළමයි ආම්ලික මාධ්‍යයේදී පත් කරගන්න පුළුවන් යකඩ ධන තුන බවටත් H2O2 වල උදව්වෙන් අපි දන්නවා යකඩ ධන දෙක යකඩ ධන තුන බවට පත් වෙන ප්‍රතික්‍රියාව මේක. ඊට අමතරව අපි දන්නවා ළමයි H2O2 පත් වෙන්න ඕන ජලය බවට දෙකක් මේට එතකොට දෙකක් H ප්ලස් දෙකක් E බවට. හරි. දැන් අනේ මේ දෙන්න මෙයා දෙකෙන් ගුණ වෙනවා දෙකක් යකඩ ධන දෙක H2O2 ප්ලස් දෙකක් H ප්ලස් ළමයි ලබා දෙනවා දෙකක් යකඩ ධන තුන සහ දෙකක් ජලයේ විදිහට ඵල. ඔන්න සරල ප්‍රතික්‍රියාවක්. ඒ වුණාට හුඟක් වැදගත් කෙනෙක් සරල වුණත් වැදගත් කෙනෙක් මතක තියාගන්න මේක. හරි නේද? ඊළඟට ළමයි ක්‍රෝමික් හයිඩ්‍රොක්සයිඩ් මෙයා පත් කරනවා යාගේ ඉහළම ඔක්සිකරණ අංකය බවට ධන තුනනේ දැන් තියෙන්නේ CrO4 2- බවට පත් කරනවා. මේක හැබැයි වෙන්නේ වාෂ්මික මාධ්‍යයේ. මම මේක තන් ලියන්නද දිගටම හදන්නද ඔයාලට පුරුදු වෙන්නත් එක්ක පස්සේ හදවන්නද තියන්නද? හරි ඔන්න අච්චර කරපුවා මේකත් මුලින් ඉඳන්ම ලියමුකෝ අර්ධායනික ලියලා මුලින් ඉඳන්ම මෙයා දෙකෙන් ගුණ වෙලා තමයි ආවේ. මම මකනවා යාව H2O2 වල ප්‍රතික්‍රියාව එහෙමයි. හරි. දැන් අපිට පත් කරන්න කියන්නේ ක්‍රෝමික් හයිඩ්‍රොක්සයිඩ් CrO4 2- බවටනේ. ළමයි හොඳට බලන්න මේ ඔක්සිජන් 4යි මෙහි ඔක්සිජන් 3යි. ඔක්සිජන් අඩු වෙලා තියෙන්නේ මෙහෙටනේ. එහෙට අපි දාගමු එක ජල අණුවක්. ඔක්සිජන් 1යිනේ අඩු මෙහි 3යි මෙහි 4යි. දැන් අපි ළමයි මෙතන 3ක් තියෙනවා 3යි 2යි 5ක් H+ මෙහෙට දැමිය යුතුයි. දැන් ළමයි මෙහි බිඳුවයි ආරෝපණය මෙහි 5න් 2ක් 3ක් ඉලෙක්ට්‍රෝන. එහෙනම් ලියමු අපි මුළු ප්‍රතික්‍රියාව. උඩ එක්කනා ගුණ වෙනවා 2කින් ළමයි මෙයා ගුණ වෙනවා 3කින්. දෙකක් ක්‍රෝමික් හයිඩ්‍රොක්සයිඩ් එකතු කිරීම දෙකක් ජලය මෙහි තියෙනවා 6ක් ජලය අරහෙ තියෙනවා. ඒක වැඩක් නැහැ නේ ජලය එහා පැත්තට යන්නේ. මෙහි ළමයි දෙවරක් 10ක් තියෙනවා H+ අරහෙ මෙහි තියෙන්නේ ළමයි 6ක් H+ උත් අරහෙට. එහෙනම් මේට H2O2 3ක් විතරයි දැනට තියෙන්නේ. ඔන්න ඊළඟට එහා පැත්තේ දෙකක් ක්‍රෝමේට් අයනය පස් වරක් දෙක 10යි තුන් වරක් දෙක 6යි H+ 4ක් සහ ජල අණු තුන් වරක් දෙක 6යි ජල අණු මෙතන 2යි මෙතන 4ක් ජල අණු ලැබෙනවා. මම මුලින්ම කිව්වා මේක භාෂ්මික මාධ්‍යයේ වෙන්නේ කියලා. එහෙමනම් මේ පැත්තට අපි දා ගන්නවා H+ කැපෙන්න ආරේ 4ක් H+ ප්ලස් 4ක් OH- ළමයි. එහා පැත්තට දානවා 4ක් ජලය මේ පැත්තට සමානව බැලන්ස් වෙන්න. ඔන්න H+ විරුද්ධ පැත්තේ H+ කැපිලා ගියා. හරි. ඔන්න අපේ අවසාන තුලිත ප්‍රතික්‍රියාව ක්‍රෝමික් හයිඩ්‍රොක්සයිඩ් එකතු කිරීම 3ක් H2O2 එකතු කිරීම 4ක් OH- ලබා දෙනවා දෙකක් ක්‍රෝමේට් අයනය සහ 4යි 8ක් ජලය.
ඔන්න අපේ අවසාන ප්‍රතික්‍රියාව. මුල ඉඳලා අගට හරියට තේරුම් අරන් ලියා ගන්න. නොතේරුණු තැනක් තියෙනම් නැවත අහන්න මම නැවත කියලා දෙන්නම්. මොකද මේ වගේ ප්‍රතික්‍රියාවක් තුලනය කිරීම ඉතාමත් වැදගත් විභාගයට. ඒ වගේම හරියට මේක සිස්ටම් එක පුරුදු වෙන්නත් ඕනේ. එහෙනම් මුල ඉඳන් අගට හරියට පිළිවෙලට අනුපිළිවෙලට ලියා ගන්න. ඒ වගේම තෝරුන්නේ නැත්නම් නැවත අහන්න. ඉවර වෙලා රේස් හෑන්ඩ් කරන්න සුපුරුදු විදිහට. හරි? ඉක්මන් කරන්න හැබැයි ඈ. එහෙමනම් යමු අපි ඊළඟ එකට. මේ ප්‍රතික්‍රියාවම තවත් වෙනත් ආකාරයකින් ලියන්න යන්නේ. ක්‍රෝමික් ක්ලෝරයිඩ් ළමයි H2O2 එක හැබැයි යන්නේ බාෂ්මික මාධ්‍යයේදී සුපුරුදු පරිදි ක්‍රෝමේට් අයනය ජලය ලබා දුන්නා. අවසානයේදී තින් පොටෑසියම් ක්ලෝරයිඩ් උත් දෙන්න වෙනවා. ඔන්න ඔය ටික එයා නම් තුලිත කරගන්න හිමීට ඉතින්. මේ ප්‍රතික්‍රියාව ගොඩාක් ඕන වෙනවා ඩී ගොනුවේදී. හොඳට විභාගෙට අහන එකක් ඈ හැමදාම විභාගෙට අහනවා. හරි එහෙනම් හොඳට පුරුදු වෙන්න මෙයා. දැන් ලියන කෙනත් එහෙමයි. ගාක් වැදගත්. හැමදාම ඕන වෙන කෙනෙක් මෙයා. මෙන්න ළමයි කෙනාවත් ලිව්වා. පොටෑසියම් අයඩයිඩ් පෙරොක්සයිඩ් එක එකතු වෙලා ළමයි හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් එක KOH I2 මුක්ත කරනවා. මේ I2 මුක්ත කරන එක ඇසුරින් අපිට ගොඩාක් එනවා ගණන් එහෙම හදන්නේ. එහෙනම් මේ සමීකරණේ පාඩම් කරලා තියාගන්න. මං හිතන්නේ මේ වෙනකොට අපි කරපු ඔක්කොම සමීකරණ තනි කොලයකට මේ වෙනකොට අරගෙන ගණන් හදාගෙන ඇති මම අන්තිමේට පාඩම ඉවරලා අහනකොට කීයද කියලා කියන්න. නේ? එහෙම හදාගෙන ඇති කියලා තමයි දැන් මං හිතාගෙන ඉන්නේ. හරිද? හොඳට මතක තියාගන්න ළමයි පොටෑසියම් අයඩයිඩ් වලට පෙරොක්සයිඩ් බුබුලනය කරාම දුඹුරු පාට I2 නිදහස් වෙනවා. ඊට අමතරව ළමයි ක්‍රෝමියම් වල ධන තුන ඔක්සිකරණ අවස්ථාවේ ඕනම සංයෝගයකට H2O2 බුබුලනය කර ගමන්ම හරිද? H2O2 බුබුලනය කරපු ගමන්ම ළමයි අනිවාර්යෙන්ම කහපාට ක්‍රෝමේට් අයනය හැදෙනවා. මෙයා කහපාටයි. තේරුණාද? ඔය හැම තැනක්ම පිරිසිදු තියරි ඈ. එක්සෑම් එකට හුඟක් වටින තැන් මේ හැම දෙයක්ම තියරි ගොඩාක් ඕන තැන් මේ හැම දෙයක්ම අතාරින්න නැතුව ලියලා තියාගන්න. ඔන්න මෙතන කරුවක් දාලා ලියා ගන්න. ක්‍රෝමියම් ධන තුන ඔක්සිකරණ අවස්ථාවේ ඕනෑම සංයෝගයක් බාෂ්මික මාධ්‍යයේදී පෙරොක්සයිඩ් හමුවේ ක්‍රෝමේට් අයනය බවට පත්වේ කහපාට. ක්‍රෝමේට් අයනය බවට පත්වේ කහපාට. බවට පත්වේ මතක තියාගන්න මේක බාෂ්මික මාධ්‍ය දුන්න නැත්නම් වැඩේ ඉවරයි ඈ. වැඩේ වෙන්නේ නැහැ බාෂ්මික මාධ්‍ය දුන්නොත් විතරයි වැඩේ සාර්ථකව වෙන්නේ.
වැඩේ වෙන්නේ භාෂ්මික මාධ්‍ය විතරයි සාර්ථක වෙන්නේ තේම විතරයි කහ පාට කෙනාව ලබා දෙන්නේ නැත්නම් වැඩේ වෙන්නේ මේක ඇක්ටිව් වෙන්නේ නැහැ. හරිද? හරි නේද? ඔන්න ඔතනින් අපේ H2O2 වල ඔක්සිකාරක ලක්ෂණ ඉවර වෙනවා. අපි යන්නේ ඔක්සිහාරක ලක්ෂණ පැත්තට. ඔක්සිහාරක ලක්ෂණ පැත්තට හරි නේද? එහෙනම් ලියා ගන්න ඔක්සිහාරක ලක්ෂණ. මේව නම් වැඩි කියලා දෙන්න දෙයක්වත් නැහැ. පුංචිම දේවල් තියෙනවා. ඔක්සිහාරක ලක්ෂණ ඔක්සිහාරක ලක්ෂණ කියලා ලියලා තියන්න. අපි බලමු පොඩ්ඩක් ඉන්න ටියුට් එකේ මම දුන්නා. බලන්න පාලස්නි කාණ්ඩයේ ටියුට් එකේ පාලස්නි කාණ්ඩයේ ටියුට් එකේ මම MCQ ටිකක් දැම්ම නේද ටියුට් එක එක්ක. පොඩ්ඩක් ඉන්න බලමු. පාලස්වන කාණ්ඩය ඔයාලට මං හිතන්නේ MCQ දාලා තියෙනවා නම් 41 50 MCQ ටික කරන්න මිනිත්තු 5ක් දෙන්නම් ඔයාලට මම. මං ඔයාලට 15 වෙනි කාණ්ඩේ එසේ විතරයි නේ දීලා තියෙන්නේ. මම දැන් දාන්නම් එහෙනම් MCQ ඔන්න 10ක්. MCQ 10 කරන්න ඉක්මනට මිනිත්තු වැඩි වෙලා ගන්න එපා. අර වෙලාව මරන් කියපු වෙලාව වරන් ගන්නෑ. හරි 41 සහ 50 MCQ ටික කරන්න ඉක්මනට මිනිත්තු 4ක් 3ක් විතර දෙන්නම් මම. දැන් 4:52යි වෙලාව. 4:55 වගේ ඉවර කරන්න අපි කතා කරමු MCQ 9ක් 10ක් තියෙන පොඩි ගානක් ඉක්මනට කරන්න.
හරි ඉවරයි නේද? මට මේකයි දැන් කරන්න ඕන ඔයාලා. සාකච්ඡා කරන්න නෑ මම දැම්ම. පොඩ්ඩක් මට chat එකක් දාන්න ඔය ලබා දුන්න කාලය තුල. මිනිත්තු 3ක් විතරනේ දුන්නේ. MCQ කීයක් කරාද? අවංකව මැසේජ් එකක් chat මැසේජ් එකක් දාන්න මට ලබා දුන්න කාලය තුල මාහට MCQ කීයක් කිරීමට හැකියාව ලැබුණාද කියලා. හරි? අවංකව මට chat එකක් දාන්න දැන් ඉන්න ළමයි 4 දෙනාම ඔයාලගේ 3 දෙනෙක් නෑ නේ දැන්. එක්කෙනෙක්ට කරන්ට් එක ගියා ඉති පන්තියේ. අනිත් එක්කනට සනීප නෑ කිව්වා. අනිත් එක්කන යාට ඩේටා දාන්න අම්මද කියලා. රෙකෝඩ් එක දාන්නම් මම. ඒක අවුලක් නෑ. හරිද? ඔයාලට රෙකෝඩ් එක බලාපොරොත්තු වෙන්න ඉන්න එපා. ඉතින් ටෙක්නිකල් එරර් එකක්වත් වුණා. අවංකව chat මැසේජ් එකක් දාන්න MCQ කීයක් කරන්න පුළුවන් වුණාද මට කියලා දැන්. හරි. ඊට පස්සේ අපි බලමු මොකද කියලා. අවංකව දාන්න තමයි මැසේජ් එකක් අපි පාඩම කරන් යමු ඉතින් එහාට. හරිද? එහෙමනම් යන් අපි H2O2 වල ඊළඟට ඔක්සිහාරක ලක්ෂණ වලට ඔව් එක්කෙනෙක් හරි අනිත් අය එක ළමයි තාම එව්වේ අනිත් අයත් එවන්න බලන්න. වැරදි නිවැරදි ප්‍රශ්නයක් නෑ මම අහන්නේ. Taman හිතලානේ ඔක ලිව්වේ. හිතලා ඔය හිතපු වෙලාව ඔය ඔක්කොම වැඩ වෙලාව ඔය සෑම සියල්ල මැද තමාට MCQ කීයක් කරන්න හැකි වුණාද කියලා කියන්න ළමයි මම එච්චරයි අහන්නේ. ඔයාලට MCQ කීයක් කරන්න පුළුවන් වුණාද? ඒකයි මට දැනගන්න ඕනේ. එක්කෙනෙක් කියුවා. එක්කනයි යෙව්වේ. අනිත් 3 දෙනාත් එවන්න ඉක්මනට මට බලා ගන්න පුළුවන් එතකොට. බලාගමු අපි එතකොට කොහොමද ස්පීඩ් එක අපි කියලා. ඔක්සිහාරක ලක්ෂණ අපි දන්න ඔක්සිහාරක අවස්ථාවේදී මෙයා ඔක්සිජන් බවට පත් වෙන්නේ ළමයි. සරල කෙනෙක් වොන්න අපි පටන් ගන්න කෙනා ක්ලෝරින් වායුව පත් වෙනකොට ළමයි මෙයත් එක්ක එකතු වෙලා හයිඩ්‍රොක්ලෝරික් ආම්ලය සහ ඔක්සිජන් බවට පත් වෙනවා. ඔන්න පළමු ප්‍රතික්‍රියාව හරි. ඊළඟට ළමයි sodium hypochlorite H2O2 එක්ක එකතු වෙනවා sodium chloride ජලය සහ ඔක්සිජන් ලබා දෙනවා. මෙතනදී OCl ඍණායනය ක්ලෝරින් ඍණායනය ප්ලස් ජලය ප්ලස් 2ක් H+ ප්ලස් ළමයි මෙතන එකයි ඉලෙක්ට්‍රෝනයක් ගියාම මෙතන 2ක් H+ වලින් මෙතන ගියාම H+ එකක් ඉතුරුයි. මෙහෙ ඍණ එකක් තියෙන්නේ මෙහෙ ධන එකක් ඈ. මේට ඉලෙක්ට්‍රෝන දෙකක් දාන්න ඕන වැඩේ බැලන්ස් කරන්න. මම දැන් මේ දෙවෙනි ප්‍රතික්‍රියාව ගැන තමයි වැඩිපුර කියන්නේ. පොඩ්ඩක් ඒක පෙන්වන්න යන්නේ වෙන හැටි. H2O2 පත් වෙන්නේ ළමයි මෙතන O2 2ක් H++ 2ක් කී බවට. හරි තුලිතයිනේ කිසි ගැටලුවක් නැහැ. ඔන්න එහෙනම් අපි ගන්නවා ළමයි OCl- H2O2 ඉලෙක්ට්‍රෝන ගණන් සමානයිනේ අපිට ආදයක් නැහැ. මෙතන H+ 2යි කැපිලා යනවා ළමයි. එහා පැත්තට යන්නේ ක්ලෝරින් ඍණායනය ප්ලස් ජලය ප්ලස් ඔක්සිජන්. පේනවා නේද සමීකරණය ආපු හැටි. තුලිත නිසා දෙන්න ඉලෙක්ට්‍රෝන සමාන නිසා එකෙන් ගුණ කරලා අපි ගන්නෙ මේ. ඔක බටන්න ලියලා තියාගන්න පිළිවෙලටම ඈ. හරි නේද? හරි? හරි නේද? රේස් හෑන් කරලා සක්‍රියව දායක වෙන්නේ මේ වැඩේට. මම වැඩේ ඉවරයි නම් මම රේස් හෑන් කරන්න ඕන. මොකද මං වෙනුවෙන් තව කෙනෙක් රේස් හෑන් කරා කියලා මං වැඩේ ඉවර වෙලාව බෑනේ ඒක දැනගන්න. හරි. මොකද නැත්තම් මම දැන් ඔයාලා නොලියා මකලා දැම්මොත් එහෙම අතිසියවත් ඔයාලට පාඩුවක් නෙවෙන්නේ එකකින්. ඒ සමීකරණයෙන් මේ පාර එක්සෑම් එකට ආවොත් එහෙම මම උගන්වන්නේ සිලබස් එකේ තියෙන සමීකරණ ටික හරියටම. ඊට එහා දේවල් පොඩ්ඩක් ඉතින් ඉගෙන ගන්න අපි ඒක වෙනම කතාවක් කියමුකෝ.
අපි සිලබස් එකේ තියෙනම සමීකරණයක් උගන්වන වෙලාවක ඔයා වෙන තැනක ඉඳලා ඉවර වෙලා මිස් වෙලා ගියොත් එහෙම ඒකම හුවොත් එහෙම මේ පාර විභාගෙට ඉවර නැති. ඒ හන්දා හොඳ අවධානයෙන් ඉන්න. ඊළඟට MnO2 පත් කරනවා Mn ධන දෙක බවට. මේකත් ඉතින් එච්චර දෙයක් නෑ ළමයි. මෙහෙට දෙකක් ජලය දාගත්තා, මෙහෙට 4ක් H+ දාගත්තා. මෙහෙට තමයි එතකොට ඉතින් දෙකක් ඉලෙක්ට්‍රෝන වැටෙන්න ඕන. මේ H2O2 O2 plus දෙකක් H plus දෙකක් E බවට පත් වෙනවා. ලේසිනේ ආපහු ඉලෙක්ට්‍රෝන සමානයි H2O2 මේකයි වාසිය. MnO2 plus H2O2 H plus අරේ දෙකට මෙහෙන් කැපිලා දෙකක් ඉතුරු වෙනවා ළමයි. Mn ධන දෙක O2 plus දෙකක් ජලය. ඔන්න තුලිත ප්‍රතික්‍රියාව. ඊට අමතරව ළමයි MnO4 minus උත් Mn ධන දෙක බවට පත් කරන්න මෙයාට පුළුවන්. මෙතෙන්දී 4ක් ජලය දැම්මා, 8ක් H+ දැම්මා, 5ක් E දාගත්තා ළමයි. අනේ ළමයි මෙතන ඉලෙක්ට්‍රෝන 5ක් වුණොත් ගමන් දැන් ඉතින් මෙයා දෙකෙන් ගුණ කරන්න වෙනවා. මෙයා නැවත ගුණ කරලා ගන්න වෙන්නේ අපිට 2 10 කරන්න 5න්. එතකොට ළමයි මෙතන දෙකක් MnO4 minus plus 5ක් H2O2. මෙතන ළමයි 8 වරක් 2 16යි, එහා පැත්තේ H+ 10යි, 6ක් H+ මෙහෙට. මම මේවා ඉක්මනට කරාට ඔයාලා නැවත ලියලා බලන්නේ. මම මේ කරන ස්පීඩ් එකටම ඔයාලට මේවා හදාගෙන යන්න බැරි වෙයි. ඒ වුණාට නැවත කරන්නේ එතකොට හරියනවා. දෙකක් Mn ධන දෙක plus මෙතන ළමයි ඔක්සිජන් 5යි, 5ක් O2 plus මෙතන ළමයි 4 2 8ක් ජලය. ඔන්න අපේ මෙයා තමයි ළමයි තුන්වෙනි එක්කන. මෙයා තමයි ළමයි හතරවෙනි ප්‍රතික්‍රියාව. පස්වෙනි ප්‍රතික්‍රියාව තමයි ළමයි මෙයාලා නම් ඔයා ගෙදරදී කරලා බලන්න. පොටෑසියම් ඩයික්‍රෝමේට් ළමයි ආම්ලික මාධ්‍යයේදී H2O2 එක්ක එකතු කරපුවාම හරි K2SO4 දෙන්න එපා. මොකුත් ඔක්සිකරණ ඔක්සිහරණයක් නැති ප්‍රතික්‍රියාව. ඊට අමතරව ළමයි ක්‍රෝමින් සල්ෆේට් මෙතන H2O2 කෙලින්ම ඔක්සිජන් බවට පත් වෙන්න ඕන සහ ජලය ලබා දෙනවා. මොනිෂයක ප්‍රතික්‍රියාව මේ ඔක්කොම. මේක ඔයාලා ගෙදෙද්දි තුලිත කරගන්න. අපි නැවත කතා කරමු. මම මතක් කරන්න ඕන හැබැයි ඊළඟ දවසේ මේක තුලිත කරේ නැහැ කියලා. ඔය ටික ලියලා රේස් හෑන්ඩ් කරන්න ඉක්මනට. ඇතිද වෙලාව?
හරි එහෙනම් අපි ඒක නවත්තමු. අවසාන ප්‍රතික්‍රියාව හුඟක් විශේෂයි ලියා ගන්න වැදගත් කරුණු කියලා. අවසාන ප්‍රතික්‍රියාව ලියලා ඉවර වෙලා වැදගත් කරුණු කියලා ලියලා තියාගන්න. වැදගත් කරුණු කියලා කරුණක් කියලා. හරිද? හරිද? ලියන්න තරුවක් දාලා ආම්ලික පොටෑසියම් ඩයික්‍රෝමේට් ද්‍රාවණයක් ආම්ලික පොටෑසියම් ඩයික්‍රෝමේට් ද්‍රාවණයක් ආම්ලික පොටෑසියම් ඩයික්‍රෝමේට් ද්‍රාවණයක් ආම්ලීකරණය කර सामान्य भी सल्फ्यूरिक अम्ल दान्य सल्फ्यूरिक अम्ल आम्लीकरण कर H2O2 बिंदु वशेन එක්කල විට H2O2 बिंदु वशेन එක්කල විට H2O2 बिंदु वशेन එක්කල විට පළමුව ද්‍රාවණයේ තැඹිලි පාට මේ තියෙන තැඹිලි පාට නිල් පැහැයට හැරේ අනේ අපොයි වෙන්ටෝන කොළ වුණේ නිල්නේ නිල් පැහැයට හැරේ හරිද? තවදුරටත් ප්‍රතික්‍රියාව සිදු කරගෙන යාමේදී නිල් පැහැය කොළ පැහැයට හැරේ නිල් පැහැය කොළ පැහැයට හැරේ මේ අනුව ප්‍රතික්‍රියාව සිදු වී ඇත්තේ පියවර දෙකකිනි මෙහිදී සෑදෙන නිල් පාට
සෑදෙන නිල් පාට ප්‍රභේදය වන්නේ CrO5 වේ. ක්‍රෝමියම් වල ඉහළ ඔක්සිකරණ අවස්ථාවක් තියෙන ඔක්සයිඩයක්. ළමයි මේ ප්‍රතික්‍රියාව අපි එතිල් ඇල්කොහොල් මාධ්‍ය කළොතින් මෙහා ඇල්කොහොල් වල දිය වෙන නිසා ද්‍රාවණය නිල් පාට එකක් දෙනවා. මේක පුළුවන් අපිට පාවිච්චි කරන්න මෙන්න මේ H2O2 හඳුනා ගන්න පරීක්ෂණයක් විදිහට අපි මේ පරීක්ෂණය මෙතිල් ඇල්කොහොල් මාධ්‍ය කරොතින් මේක පටස් ගා ඇල්කොහොල් දිය වෙලා ද්‍රාවණයම නිල් වෙනවා. හරි අපිට නැත්තම් මේක පැහැදිලිව දකින්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. මෙම කරොත් ද්‍රාවණයම නිල් පාට වීමක් වෙනවා. ලියා ගන්න. මෙම පරීක්ෂණයේ එතිල් ඇල්කොහොල් මාධ්‍ය සිදු කළහොත් මෙම පරීක්ෂණය එතිල් ඇල්කොහොල් මාධ්‍ය සිදු කළහොත් සෑදෙන CrO5 ඇල්කොහොල් මාධ්‍යයේ දියවීම නිසා ද්‍රාවණයම නිල් පැහැතිවීම සිදුවේ. ඔන්න ඕක ළමයි H2O2 අඳුනා ගන්න අපිට පාවිච්චි කිරීමේ හැකියාව තියෙනවා. ඊට අමතරව ළමයි යකඩ ධන 3 ද්‍රාවණයකට H2O2 දැම්මොතින් යකඩ ධන 2 ඔක්සිජන් සහ H+ බවට පත් වෙනවා. මේකත් අපිට පුළුවන් පාවිච්චි කරන්න ඕන. මේ ප්‍රතික්‍රියාවත් ඕන වෙන ප්‍රතික්‍රියාවක් තමයි අපිට. ළමයි හොද්දට මතක තියාගන්න ඉනෝගනික් කෙමිස්ට්‍රි වල විශේෂය තමයි ඔයා අතාරින එක සමීකරණය ඔයාගේ A level paper එකේ ඔයාගේ තීරණාත්මක සාධකය වෙන්න පුළුවන්. සමීකරණ 400ක්ද 500ක්ද ඔයා ඒ ගාන හරියට දැනගන්න ඕන සේරම හරියට. සමීකරණ 1000 ගානක්ද? හරිනම් සමීකරණ 1000 ගානක් එනවා ඔක්කොම එකතු කරාම. හරි. ඒ හැම සමීකරණයක්ම ඔයාට හරියට මතක තියෙන්න ඕන. නැත්තම් ඔයාට එක්සෑම් එකට එන්නේ මේක වෙන්නත් ඉඩ තියෙනවා. ඒ හැම එකක්වත් අතාරින්න එපා. නැවත ලියන්න. අද ඊළඟට ඔයාලා හවස පාඩම් කරන එක කෙමිස්ට්‍රි වලට ඉතුරු කාලේ වෙන් කරන්න අද දවසේ. ඒකයි ක්‍රමය. ඔයාලා දීතිය ෆිසික්ස් ක්ලාස් එක නම් අද හවස ඔයා කරන්න ඕන ෆිසික්ස් පාඩම් කරන්න ඕන ඊට පස්සේ ක්ලාස් එකේ. ඔයා දැන් කෙමිස්ට්‍රි ක්ලාස් එකේ හිටියා කියන්නේ. දැන් පන්ති ඉවර වෙලා කෙමිස්ට්‍රි වලට වෙන් කරන්න ඕන අද දවසේ. දැන් මම පන්ති ඉවර කරා කියමුකෝ අපි කියමුකෝ නිකමට අපි හිතමුකෝ ඔයාට 6ට ඉවර වෙලා 6:00 7 වෙද්දි ඔයාලට පොත ගන්න පුළුවන් කියමුකෝ අපි රැට කාලා බීලා එහෙම හරි එක්ක කලින් හරි 7ට ගත්තොත් ඔයාලට පුළුවන් නම් 12 විතර 12 1 වගේ වෙනකම් පුළුවන් නම් එක දිගට අදින්න කෙමිස්ට්‍රි ටිකක් ඔයාලට අද කරපු ටික අනිවාර්යෙන් ස්ටේබල් වෙනවා. ආයෙ මැරෙන තුරාවට අමතක වෙන්නේ නැහැ මේ කෙමිස්ට්‍රි ටික. ඒක තමයි සිස්ටම් එක. හරියට ඒ ටික කරන්න. අද මේ කරපු ටික පැය දෙකක් තුනක් අරගෙන අද නැවත කරන්න. ඊට පස්සේ ආ ජීවිතේට අමතක වෙන්නේ නැහැ ඔක. ඒක තමයි ක්‍රමය. මේ දවස්වල අපත යන දෙයක් කියලා හිතන්න එපා. මේ දවස්වල එකතු කරගන්න දේ තමයි එක්සෑම් එකට වටිනාම දේවල් ටික වෙන්නේ. කලින් පාඩම් කරපු දේවල් වලට වඩා මේවා තමයි උඟක් මතක හිටින්නේ. හරි. එහෙනම් මේ සමීකරණේ ලියලා තියාගන්න. H2O2 ඔතනින් ඉවර වෙනවා. H2O2 වල ප්‍රයෝජන ටිකක් ලියමු. ඔන්න H2O2 වල අවසානයට ආවා. ප්‍රයෝජන 4-5ක් ලියාගෙන අපි නවත්තමු H2O2 වලින්. සල්ෆර් වලට යමු ඊළඟට.
මට අර MCQ කරපු ගාන එව්වේ ළමයි එක්ක නයි අනිත් අය එව්වේ නෑ තමන් ඔක්කොම එවන්න එකකට එකක්වත් බැරි වුණා නම් බැරි වුණා කියලා හරි එවන්න බැරි වුණා නම් මොකද්ද දුර්වලතාව මං කියලා දෙන්න බැරි වුණා නම් දුර්වලතාව ඔයා 15 වෙනි කාණ්ඩේ හරියට කරගෙන නෑ මම නම් කරා හැම සමීකරණයක්ම කරලා තියෙන්නේ නිදාගෙන ඉන්න අය නැගිටින්න නිදියන්න බෑ වැඩ කරන්න මේක ලියලා නවත්තලා ලියන්න H2O2 වල ප්‍රයෝජන ලියන්න ප්‍රයෝජන ලියන්න පළවෙනි එක වර්ණ විරංජකයක් ලෙස ඒ කියන්නේ කාගේ හරි පාට නැති කරලා දාන්න ඕන නම් අපි ඕක පාවිච්චි කරන්න ඕන ඔන්න කරනවා නම් වැඩේ තරහකාරී යාළුවෙක් එහෙම ඉන්නා නම් මේ මල්ටි කලර් එහෙම ඇඳගෙන ඔන්න කරන්න පුළුවන් වැඩේ කරන්න තියෙන්නේ H2O2 ටිකක් හිමින් සැරේ ඉහෙන එක හරි ඊට පස්සේ මල්ටි කලර් නෑ no color only one color white color විතරයි හරි කරන්න පුළුවන් හොඳ වැඩක් ඕන පුළුවන් නම් කරන්නේ බෑ සාන්ද්‍රණිය වැඩි වුණොත් එහෙම ඊළඟ පිච්චිලා යනවා කෙමිස්ට්‍රි වල හරි රසවත් දේවල් තියෙනවා කියන්නේ ඒකනේ මම කෙමිස්ට්‍රි කියන්නේ රස විෂය ඊළඟට බිතු සිතුවම් වල කළු පැහැ ඉවත් කිරීම අපි කතා කරා බිතු සිතුවම් වල කළු පැහැ ඉවත් කිරීම හරි කමන්නේ ඒ වගේ තත්ත්වයක් මත එකක් කරත් ඒක හුඟක් වටිනවා තමන් යම්කිසි ලෙඩක් ඉන්න වෙලාවේ තමන් අසනීපෙකින් ඉන්නවා දැන් තමන් අසනීපයි තමන්ට අමාරුයි වැඩ කරන්න බෑ හුඟක් අමාරුවෙන් ඉන්න වෙලාවක නම් තමන් ඒ වෙනුවෙන් කැප වෙලා පන්තියට ඇවිල්ලා ඉන්නවනම් ඒක හුඟක් වටිනවා ඒ ආශිර්වාදයම ලොකු දෙයක් වෙනවා එයාගේ එක්සෑම් එකට අනිවාර්යෙන්ම මොකද ඒ උවමනාව වැදගත් වෙනවා අනිවාර්යෙන් ඒක ආශිර්වාදයක් වෙනවා එක්සෑම් එකට එහෙම ලොකු ගැටලුවක් තියෙද්දි අමාරුවෙන් ඇවිල්ලා ක්ලාස් එකට ඇවිල්ලා වැඩ ටික කරනවා නම් ඒක හුඟක් වැදගත් වෙනවා මමත් අද ක්ලාස් එකට ආවෙම ප්‍රශ්නයක් තියෙනවා මගෙත් මේ අත මේ ඇදිලා තියෙන්නේ මොකුත් ලියන්න කරන්න එපා කියලා ඒ වුණාට ඉතින් මම නම් ඉන්නේ නැහැ එහෙම දැන් දවස් දෙක තුනක් ඒ වුණාට කොහොම ඕවා දරුණු වෙන්න දෙන්න එපා මම එහෙම දෙන්නේ නැහැ දරුණුවොත් එහෙම එක්සෑම් එක ලියන්නත් එක්ක බැරි වෙයි හොඳම දේ තමයි ටිෂු එකක් ඇතුළත එහෙම කරන්න තියෙන රෙස්ට් කරන එක තමයි සිංහල බෙහෙත් කරාට කමන්නේ ඇඟ ඇතුළට ඉංග්‍රීසි බෙහෙත් ගත්තට කමන්නේ පොඩි දෙයක් බොනේ සිංහල බෙහෙත් බොනවා නම් ඉංග්‍රීසි බෙහෙත් එක්ක බොන්න එපා ඊළඟ විස වෙයි හරි ඇත්තටම සිංහල ආයුර්වේද වෛද්‍ය විද්‍යාව තුළ හුඟක් හොඳ දේවල් තියෙනවා ආශ්චර්යමත් සුව කිරීමේ ක්‍රම තියෙනවා නමුත් ඒක දන්න කට්ටිය දැන් ඉන්නවද කියලාත් මට නම් ඇත්තටම සැකයි. හරි. ශ්‍රී ලංකාවේ ආයුර්වේද වෛද්‍ය විද්‍යාව කියලා පීඨ හදලා මේවා ඉගෙනුවාට වැඩක් නැහැ. අපින් දක්ෂම හොඳම දේවල් ටික ගිලිහිලා ඉවර අපේ රටේ තිබ්බ වෙදකම. අපේ රටේ වෙදකමේ තියෙනවා අපි දැන් අපි හිතමු බඩවැල ඇතුලේ ආබාධයක් තියෙනවා කියලා. ඉස්සර බඩවැල ඇතුලේ කැපුවේ නැහනේ අත දැම්මේ නැහනේ. එහෙම නොකර ඒවා හොඳ කරන්න ක්‍රම තිබ්බා. හොඳම දේ තමයි තමන් ගොඩාක් අසනීපයි නම් නෝට් එක වෙන යාළුවෙක්ගෙන් ඉල්ලා ගන්න ක්ලාස් එකට ඒ වෙලාවට ඉන්න. ටිකක් අඩු වෙනකන් ඕක සතියක් දෙකක් එහෙම කරන්න. හරිද? ඕක ඉක්මනට හොඳ වෙන්නේ නැහැ. ඕක හරියන්න නම් මාස 6ක්වත් ඉන්න ඕන සාමාන්‍යයෙන් වෙච්ච කෙනෙක් අවුරුද්දක්වත් ඉන්න ඕන නැවත මූල තත්ත්වයට එන්න. නැත්තම් පොඩ්ඩක් තම නැවත අත මෙහෙම ගැසුවත් පොඩ්ඩක් තම ඕක නැවත මේ මට්ටමට එන ගන්නට බලන්න. හරිද? ඊහන්න මං කියන්නේ වෛද්‍ය විද්‍යාව වුණත් දැන් ඉතින් ඒවා නැති වෙලා තියෙන්නේ ගොඩාක් අපේ රටේ. ඉස්සෙල්ලා අපි අහලා තියෙන ඉස්සර බුදුහාමුදුරුන් දෙම ජීවක වෛද්‍යවරයා මේ බඩවැල් වල ලෙඩක් තිබිලා බඩේ පහළ කොටසේ ලෙඩක් තිබිලා මහාන්ත්‍රේ ඒකට බෙහෙතක් දීලා තින්නේ සුවඳ බලන්න මලක් දීලා මලකට බෙහෙත් ආව දීලා තිබිලා තින්නේ. එතකොට මේ බෙහෙත් කොහොම තිබිලාද කියලා හිතන්නකෝ දැන් එදා ඉඳන් මේ දක්වා එනකොට ලොකු දේවල් ප්‍රමාණයක් හැලිලා තමයි ඇවිත් තියෙන්නේ.
ඒ ටික තිබ්බනම් ඉතින් ලොකු ආශ්චර්යමත් දේවල්. ඒවා නැහැ නේ ඉතින්. හොඳ තියෙනවා හැමදේම. කොහොමත් ඉතින් වෙස්ටර්න් සිස්ටම් එකේ පූර්ණ සුව කිරීම නැහැ. gediyak නම් ඉවත් කරා. සුව කිරීමක් නෙවෙයි ඉවත් කිරීමක්. එතකොට ආයුර්වේද නම් එහෙම නැහැ. සුව කිරීමක් කරන්නේ. නමුත් ඒක ආයුර්වේද බෙහෙත් සමහරව තියෙන වකුගඩු වලට බලපෑම් වෙනවා. ගොඩාක් ගත්තාම. හැම පැත්තම බලලා දෙයක් කරන්න ඕන කියන්නේ ඒකයි කරද්දී. අපි දෙකක් ලිව්වා. බිතුසිතුවමුත් ලිව්වනේ. තුන්වෙනි එක සේදුම්කාරක නිපදවීමට. තුන්වෙනි එක තමයි ළමයි සේදුම්කාරක නිපදවීමට. තුන්වෙනි එක සේදුම්කාරක නිපදවීමට. හතරවෙනි එක විස බීජ නාශක ලෙස. සේදුම්කාරක නිපදවීමට විස බීජ නාශක ලෙස. විස බීජ නාශක ලෙස. ඊළඟට ළමයි රෙදිපිලි කර්මාන්තයට හා රූපලාවන්‍ය කටයුතු වලට ඔන්න ගෑල් ළමයිට හොඳයි. රෙදිපිලි කර්මාන්තයට හා රූපලාවන්‍ය කටයුතු සඳහා රෙදිපිලි කර්මාන්තයට රූපලාවන්‍ය කටයුතු වල ගොඩක් පාවිච්චි වෙනවා මේක. ඊට අමතරව ඉතින් වෙනත් පෙරොක්සයිඩ් හදන්නත් ගන්නවා. තව පෙරොක්සයිඩ් වර්ග ලෝහ අයන වල පෙරොක්සයිඩ් එහෙම හදන්න මෙයා පාවිච්චි කරනවා. වෙනත් පෙරොක්සයිඩ් හදන්නත් ගන්නවා. වෙනත් පෙරොක්සයිඩ් හදන්නත් ගන්නවා. සල්ප අඩංගු සංයෝග සරලවම කිව්වොත් සල්ප වල රසායනය පළවෙනියටම අපි ඉගෙන ගන්නවා ළමයි මේ යටතේ අර ටික ඉවර කරානේ. ඔන්න ළමයි අපි ඉගෙන ගන්න යන කොටස ඊළඟට සල්ප හා සල්ප අඩංගු සංයෝග සරලවම කියොත් සල්ප වල රසායනයේ ලොකුම කොටස. ඉනෝගනික් වල තියෙන ලොකුම කොටස් වලින් එකක්. පළවෙනියටම ඉගෙන ගන්නවා ළමයි අපි සල්ප සහ බහුරූප අවස්ථා ගැන. හැමදාම වගේ MCQ එකක් අහන කොටසක් සල්ප සහ සල්ප වල බහුරූප අවස්ථා කියන්නේ. හරි. ඊළඟට ළමයි අපි H2S වායුව ගැන ඉගෙන ගන්නවා. හැමතැනම ඕන වෙන කෙනෙක්. අනිවාර්යෙන් අහන්න වෙනවා මෙයා ගැන ප්‍රශ්නයක්. මොකද කාණ්ඩාවක්ෂේපණයේදී පාවිච්චි වෙනවා. ෆිසිකල් වලදී ඕන වෙනවා. හැමතැනදීම ඕන වෙන කෙනෙක්. ඊළඟට අපි ඉගෙන ගන්නවා ළමයි SO2 වායුව ගැන. ඊළඟට අපි ඉගෙන ගන්නවා රසවත් වැදගත් කෙනෙක් සෝඩියම් ථයෝසල්ෆේට්. සෝඩියම් ථයෝසල්ෆේට් ගැන අපි ඊළඟට ඉගෙන ගන්නවා. ඊළඟට ළමයි අපි සල්ෆියුරස් අම්ලය සහ සල්ෆියුරික් අම්ලය ගැන ඉගෙන ගන්නවා. හැම කොටසක්ම වැදගත්. එක තැනක්වත් නෑ අතාරින්න. අන්තිම වශයෙන් ළමයි අපි ඉගෙන ගන්නවා අයන හඳුනා ගැනීමේ පරීක්ෂා. සල්ෆයිඩ් අයනය මෙයා ළමයි සල්ෆයිඩ් අයනය SO32 නම් සල්ෆයිඩ් අයනය. උඩ් නෙවෙයි උඩ් අල්ට යන්න. මෙයා ළමයි සල්ෆේට් අයනය. මෙයා ථයෝසල්ෆේට් අයනය. ඕන්න අපි සතහන පොට්ටක් දාගන්න. අපි සල්ෆ ගැන ඉගෙන ගන්න හදන්න ඔය ටික තමයි. ඔය ටික චුට්ටක් ලියා ගන්න. ලියාගෙන ඉවරලා රේස් හෑන්ඩ් කරන්න. ඔයාලා කවුද දැන් ගියේ? සිග්නල් අඩු වෙන ළමයා නේද? ඉඳලා හිටියා. හරි බලමුකෝ ඔයාලා ලියා ගන්නකො ඉක්මනට ඉවරලා රේස් හෑන්ඩ් කරන්න.
නම් රේස් හෑන්ඩ් කරන්න මට බලා ගන්න මම දන්නේ නැහැ නිකරද කියලා. ඇති නේද වෙලාව? වැඩ ටික ඉවර කරගන්න පුළුවන් අපිට. ඔයාලගේ සපෝට් එක ඕන. හැබැයි සපෝට් එක කියන්නේ ඉතින් ඔයාලා අවංකව වැඩ ටික කරන්න ඕන. මම ළමයි මම සල්පයි එයාගේ බහුරූප අවස්ථාය ගැන ඔයාලට කොලයක් දෙනවා ඊළඟ දවසේ. ඒක තමයි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. හරි? සල්පවල සියලු ලක්ෂණ ටික මම කොලයකට අරන් දෙනවා. ඒක තමයි අපි සාකච්ඡා කරන්න ඊළඟ දවසේ. මොකද ඒක MCQ එකට වගේ එන්නේ. මේක අනිවාර්යෙන් MCQ එකට එනවා. අපි අනිවාර්යෙන් කරන්න ඕනේ. ඊළඟ දවසේ කරමු. මම කොලය හදන්න දීලා තියෙන්නේ. print out එකක් ගන්න. ඒක ඔයාලට දාලා ඒක අපි සාකච්ඡා කරමු ඊළඟ දවසේ. මොකද ලොකු දේවල් නෑ මෙතන. සමීකරණයම මොනවත් ලියන දෙයක් නෑ. හරි? ප්‍රයෝජන ටික, මෙයාගේ වැදගත්කම්, අවස්ථා ටික, මේ වගේ ව්‍යුහයන්, ওই දේවල් කිට්ට තමයි තියෙන්නේ. හරිද? මේක මතක් කරන්න ඕන අනිවාර්යෙන් ඔයාලා. මේක ඊළඟ දවසේ මම කරනවා. අපි අද පටන් ගන්නෙ ළමයි H2S වලින්. දැන් ලියා ගන්න H2S මාතෘකාව ලියා ගන්න. H2S වල රසායනය කියලා. H2S වල රසායනය. හරි? H2S වල රසායනය එහෙම නැත්නම් H2S පිළිබඳ රසායනය හුඟක් ලොකු කොටසක්. මොකද අපි දන්නවනේ H2S දැම්ම මේ වෙනකොටම කාණ්ඩාක්ෂේපණ එහෙම පන්න අහන කොටසක් මේක. ඒ හැමදේම අපි දන්නවා මේක අතෑරුණොත් මොකද වෙන්නේ? ඒ හන්ද මේක උවමනාවෙන් අහගන්න හොඳට. හරි? ඔයාලගේ බැරි වෙච්ච කට්ටියට මම කිව්වා රෙකෝඩ් එකක් බලන්න කියලා. රෙකෝඩ් එක බලයි යාලා. ඔයාලා හොඳට අහගන්න. H2S අපි චුට්ටක් ඇඳගමු ඔක්කොටම කලින්. මෙන්න ළමයි අපේ H2S ඇඳා මම ඔබ චුට්ටක් ඇඳලා තියාගන්න. පොඩ්ඩක් ඇඳලා තියාගන්න H2S ව. මම කිව්වනේ නේ අද ටිකක් වැඩිපුර වෙලා කරනවා කියලා ක්ලාස් එක. මොකද අපිට ගොඩක් ඉවර ගන්න දේවල් තියෙනවානේ. තව ඒ හන්දෙටි ටිකක් වැඩිපුර කරන එක වාසි. නැත්තම් අපිට කාලයත් එක්ක මදි වෙන්න පුළුවන් මේවා කරගන්න. ඔයාලගේ අදහස දාන්නකො පොයේ දවසේ කර්මාන්ත කරන අදහස මොකද කියලා පොඩ්ඩක් මම එකක් බලන්නම් ඒකම. ලියන්න මේ පළවෙනි ලක්ෂණය. අවර්ණයි ළමයි කුණු බිත්තර ගඳක්
වායුවකි. මෙයාගෙන් එන්නේ කුණු බිත්තර ගඳ. අවර්ණ කුණු බිත්තර ගඳ වායුවකි. සහිත වායුවකි. අවර්ණ කුණු බිත්තර ගන්ධයක් සහිත වායුවකි. ගඳ කියලා ලියන්න එපා, ගන්ධයක් කියලා ලියන්න. අවර්ණ කුණු බිත්තර ගන්ධයක් සහිත වායුවකි. ඊළඟ ළමයි මෙයා අනිවාර්යයෙන්ම දැනගන්න ඕන විෂ වායුවක් ඈ. විෂ වායුවකි. විෂ වායුවකි. විෂ වායුවකි. ඔක්සිහාරක ඒ වගේම ළමයි ඔක්සි කාරක ගුණ දක්වනවා. හරණයක් කරන්න මෙයාටත් පුළුවන්. ඊළඟට ළමයි අපි ආසම දේ ලෝහ කැටායන එක්ක මෙයා වක්ෂේප ඇති කරනවා. අපි ආසම මේකටනේ. ඊළඟ ළමයි මෙයා ජලීය ද්‍රාවණ තුල දුබල ආම්ලිකව තමයි හැසිරෙන්නේ. හරි. දුබල ආම්ලිකව හැසිරෙන්නේ මෙන්න මෙහෙමයි ළමයි. H2S HS+ minus H+ බවට කැඩෙනවා. මෙයා නැවතත් කැඩෙනවා HS- H++ H2- බවට. ඊට අමතරව ළමයි මෙයා දෙපාරට කැඩෙන්නේ. ඒ නිසා අපි මේකට කියනවා ද්විභාෂ්මික අම්ලයක් කියලා. ද්විභාෂ්මික අම්ලයක් කියලා අපි කියනවා. මෙයා ළමයි එතකොට ද්විභාෂ්මික අම්ලයක් ලෙස තමයි හැසිරෙන්නේ. හරිද? ඔයාලා අක්ෂර ටික ලියලා ඉවර නම් රේස් සෑන් කරන්න පොඩ්ඩක් බලන්න. හරි. එපා ඉක්මනට වැඩ කරනවා නේ නෑ. ඉවර කරන්න හදිස්සි වෙලාද? ළමයි සාමාන්‍යයෙන් අපි සාදාගන්නේ මෙයාව ලෝහ සල්ෆයිඩයකට තනුක අම්ලයක් එකතු කරලා. ලියාගන්නකො සාදා ගැනීම ලෝහ සල්ෆයිඩයකට තනුක අම්ලයක් එකතු කිරීම මගින්. ලෝහ සල්ෆයිඩයකට තනුක අම්ලයක් එකතු කිරීම මගින්. ළමයි මෙතන ස්ටැබ්ලස් වලට ඇන්ටිමනි වලට දාන්නේ තනුක නෙවෙයි සාන්ද්‍ර ඈ. තනුක හෝ සාන්ද්‍ර HCl දාලා පුළුවන්. අම්ලයක් කියන්නේ HCl අපි දාන්නේ. එකක් ලියාගන්න චුට්ටක් ඕන අම්ලයක් කියලා ලියවනම්. හරිද? ඊළඟ ඔක්සිහාරක ගුණ. ඊළඟ කොටස ඔක්සිහාරක ගුණ. ඔක්සිහාරක ගුණ. ඔක්සිහාරක ගුණ.
ඔක්සිහාරක ගුණ දක්වන්න නම් මෙයා ඔක්සිකරණය වෙන්නට ඕනේනේ. ඔක්සිකරණය වෙන්නේ මෙයා සාමාන්‍යයෙන් මතක තියාගන්න සල්ප බවට සල්ප අවක්ෂේපය බවට තමයි මෙයා සාමාන්‍ය ඔක්සිකරණය වීම සිද්ධ වෙන්නේ. එතකොට තව කෙනෙක් ඔක්සිහරණය කරනවා මෙයා. හරි. ඔන්න ලියලා තියාගන්න ඔක්සිහාරක ගුණ යටතේ මෙහිදී H2S සල්ප බවට ඔක්සිකරණය වීම සිදුවේ. මේ වින දෙක ඔක්සිකරණ අවස්ථාව බිඳුව දක්වා එනවා. මෙහිදී H2S සල්ප බවට ඔක්සිකරණය වීම සිදුවේ. හරි. ඒ යටතේ අපි ඉගෙන ගන්නවා පළවෙනි මාතෘකාව තමයි හැලොජන් එක කොහොමද මෙයා ඇක්ටිව් වෙන්නේ කියලා. ලියාගමු එහෙනම් හැලොජන් එක්ක ඔක්සිහාරක විදිහට වැඩ කරන්නේ කොහොමද කියලා මෙයා. ගොඩාක් සරලයි. ක්ලෝරින් වලට ළමයි අපි H2S ටිකක් කලවම් කරෝතින් මේ දෙන්න එකට අපිට ලබා දෙන්නේ HCl අම්ලය සහ සල්ප අවක්ෂේපය. මෙයා දෙකක් කරාම තුලිතයි. සුපුරුදු පරිදි බ්‍රෝමීනුත් ඒ විදිහම ඵල ලබා දෙන්නේ ළමයි. අයඩීනුත් ඒ විදිහම ඵල ලබා දෙන්නේ. HBr HI සහ සල්ප අවක්ෂේප ලබා දෙනවා සුදු මේ සාමාන්‍ය විදිහට. ඒ අනුව ළමයි මේ ද්‍රාවණ දෙකෙන් එකක් හරහා අපි යවපුවාම ඔය ද්‍රාවණ දෙකෙන් එකක් හරහා අපි යවපුවාම ළමයි මෙන්න මෙහෙම බ්‍රෝමීන් හෝ අයඩීන් වායුව යවපුවාම H2S ද්‍රාවණයක් හරහා එක්කෝ බ්‍රෝමීන් අයඩීන් අඩංගු ජලීය ද්‍රාවණයක් හරහා අපි H2S බුබුලණය කරෝතින් ළමයි දම් පාට අවර්ණ වෙලා සුදු පාට අවක්ෂේපයකුත් රතු දවලට දුඹුරු පාට වගේ එක අවර්ණ වෙලා සුදු පාට අවක්ෂේපයකුත් දෙන්න පුළුවන්කම තියෙනවා. ඒ කියන්නේ මෙයා දම් පාටයි මෙයා දුඹුරු පාටයි ළමයි. ඒකට අවසානයේ මෙයාලා නම් අවර්ණයි. මෙයාත් අවර්ණයි. මෙයාත් අනේ සුදු පාට අවක්ෂේපයක්. එතකොට සුදු පාට අවක්ෂේපයක් දෙනවා. ඔන්නෝක වැදගත් නිරීක්ෂණයක්. ඈ මතක තියාගන්න ඕනේ නිරීක්ෂණය. වැදගත් නිරීක්ෂණයක් ගොඩක් වැදගත්. කිරිපාට සල්ප වල අවිලතාවක් දෙනවා කියලා අපි කියනවා මෙන්න මේ වැඩේට. එතකොට අපි බ්‍රෝමින් අයන හෝ අයඩීන් හෝ බ්‍රෝමින් කියන ද්‍රාවණයකට H2S පුබුලණය කරාම දම් පාට හෝ දුඹුරු පාට අවර්ණ වෙලා කිරිපාට සල්ප වල අවිලතාවක් ලබා දෙනවා. ඊළඟට ළමයි ඔක්සිහාරක ගුණ යටතේ ඊළඟ එක යකඩ ධන තුන සමග යකඩ ධන තුන සමග හරි. හරිද? යකඩ ධන තුන ද්‍රාවණයකට අපි හිතමු ක්ලෝරයිඩ් කියලා H2S දාපු ගමන්ම ඉස්සල්ලාම වෙන දේ තමයි මෙයා ධන දෙක අවස්ථාව බවට පත් කරනවා. මෙන්න කිරිපාට සල්පල අවිලතාවකුත් දුන්නා නේ. මෙතන දෙකයි මෙතන දෙකයි ළමයි. එතකොට මෙතන හරි හරියට දෙකක් එනවා තුලිත වෙන්න. ඔන්න මේ ලැබිච්ච කෙනා ළමයි FeCl2 නැවත H2S එක්ක ප්‍රතික්‍රියා කරලා ෆෙරස් සල්ෆේට් කළු අවක්ෂේපය දෙනවා. HCl තනේ පැත්තකින් ඉන්නවා.
එතකොට මෙන්න මොකද වෙන්නේ මෙතන කියලා අපි බලන්න ඕන දැන් නේ. බලමු අපි පුරෝපතනයක් කරන්න ඕන. ඔන්න බලාගන්න. මෙතනදී මේ බලන්න ඉස්සල්ලාම ද්‍රාවණයේ Fe ධන 3 තියෙන්නේ දුඹුරු පාටයි. ඉස්සල්ලාම ද්‍රාවණයේ තියෙන්නේ යකඩ ධන 3 අයන දුඹුරු පාටයි යකඩ ධන 3 අයන. යකඩ ධන 3 දුඹුරු පාටයි ළමයි. ඔන්න අපි දාපු ගමන් H2S එයා මේ කොළ පාටත් Fe ධන 2 බවටත් පත් වෙනවා. ඇයි ළමයි සල්ප අවක්ෂේපය නිසා කිරි පාට සල්පවල අවිලතාවකුත් දෙනවා. ඔන්න ළමයි තව චුට්ටක්කින් යනකොට මේ ඔක්කොම වෙනකොට කළු පාට අවක්ෂේපයක් බවට FES බවට පත් වෙනවා. ඔන්න අර ප්‍රතික්‍රියා මාර්ගයක් හදන්න හුඟක් හොඳ කෙනෙක්. මන් දීපු ටියුට් වල එහෙම ගොඩාක් මෙයාව ප්‍රතික්‍රියා මාර්ග වලට යොදාගෙන ඉන්නවා. ඉස්සලාම දුඹුරු පාට කොළ පාට වෙලා කිරි පාට සල්ප අවිලතාවක් එකවර දෙනවා. ඊට පස්සේ කළු පාට අවක්ෂේපයක් දෙනවා. තවදුරටත් H2S හමුවේ. මේක කොහොමත් වෙන්නේ නැහැ. මේ දාමෙම වෙනවා. ඔය ටික ලීලි ඉවරක් කරගන්න ඉක්මනට. හරිද? හරි. කොච්චර කිව්වත් මෙයා ගොඩාක් කොටස් තියෙනවා අපිට ඉගෙන ගන්න. ඊළඟ මාතෘකාව තමයි H2S සාන්ද්‍ර අම්ල සමග H2S සාන්ද්‍ර අම්ල සමග පළවෙනිම එක්කන අපේ නයිට්‍රික් අම්ලය හරිද? ළමයි නයිට්‍රික් අම්ල ද්‍රාවණයක් හා H2S ප්‍රතික්‍රියා වුණාම හරි පළවෙනියටම දුඹුරු පාට NO2 වායුව ජලය සහ කිරි පාට සල්ප වල අවිලතාව ලබා දෙනවා. ඔන්න පළමු ප්‍රතික්‍රියාව තුලිත නෑ මෙයා. මෙතෙන් දෙකක් දාන්න ඕන මෙතෙන් දෙකක් දැම්මා. දැන් තුලිතයි. ළමයි වැඩිපුර තියෙනවා නම් නයිට්‍රික් අම්ලය සල්ප වලින් නවතින්නේ නැහැ ළමයි. සල්පත් නැවත නයිට්‍රික් අම්ලය බවට පත් වෙනවා. ඒ කියන්නේ අවිලතාව අතුරුදහන් වෙනවා. අවිලතාවේ නැති වෙලා සල්ෆියුරික් අම්ලය බවට පත් වෙනවා. මෙයා ඉස්සල්ලා ඊට පස්සේ NO2 හා ජලය බවට පත් වෙනවා. ඔන්න සාන්ද්‍ර නයිට්‍රික් අම්ල එක්ක ප්‍රතික්‍රියාව. අපි ඉගෙන ගන්නේ සාන්ද්‍ර අම්ල ආශ්‍රයෙන් නයිට්‍රික් අම්ල සමග ප්‍රතික්‍රියාව තමයි විශේෂයෙන්. සාන්ද්‍ර අම්ල එතනින් ඉවරයි. ළමයි පොටෑසියම් පර්මැංගනේට් එක්ක ඊළඟට සරලවම මෙයා Mn ධන 2 කරනවා. මෙයා එතකොට H2S ළමයි සල්ප අවක්ෂේපයේ බවට පත් වෙනවා. ඔන්න මෙයා ලියලා ඔයාලා තුලිත කරගන්න. ඩයික්‍රෝමේටුත් ළමයි
මෙයා කෙලින්ම ක්‍රෝමියම් ධන 3 අයනිය බවට පත් කරනවා. ඔයාලා මේ තුන් දෙනාම එකතු කරගෙන සමීකරණ දෙකක් හදාගන්න මැංගනීස් MnO4 වලට හා ක්‍රෝමියම් ඩයොක්සයිඩ් වලට ඩයික්‍රෝමේට් අයනයට සහ පොටෑසියම් පර්මැංගනේට් අයනයට මැංගනේට් අයනයට ඔයාලා හදාගන්න සමීකරණ දෙක. මේ දෙන්නව දැන් වෙනස් කරනවා. හරි. මේක H2S හඳුනා ගැනීමේ පරීක්ෂණයක් විදියට ගන්නත් පුළුවන්. මොකද සල්ප වල අවිලතාවක් දෙන කෙනා මෙයා විතරනේ සුදු පාට අවක්ෂේපයක් දෙන්නේ මෙයා ඔක්සිහරණය කරලා මෙයා විතරයි. ඔක්සිහරණයක ලක්ෂණ තව එකක් තියෙනවා ළමයි. ඒක ලියලා අපි අදට නවත්තමු. එකක් කියන්නේ ඉතින් මේකේ කීපයක් කරුණු තියෙනවා නේ. තව එක සතියයි අපි ඉනෝගනික් පන්තිය යන්නේ. එක සතියෙන් ඉනෝගනික් ඉවර වෙනවා. අනිවාර්යෙන්ම ඉවර වෙනවා ඊළඟ දවසේ. ෂුවර්. මොකද මේ වෙනකොට අපි ඉනෝගනික් බර කොටස් ඔක්කොම වගේ ඉවර කරන් යන්නේ මේ අනහරිය බර කොටස්. මේ කොටස් ටිකෙන් පස්සේ අපිට තියෙන්නේ සාමාන්‍යයෙන් ගොඩාක් ලේසිවා. ඒක අපිට ටික ඉක්මනට යන්නත් පුළුවන්. ඊට පස්සේ අපිට අන්තිමේටම තියෙන්නේ 17 වෙනි කාණ්ඩේ පුංචි දේවල් ටිකක් තියෙන. ඒ ටිකත් එක්ක අපි ඊළඟ දවසේ ඉනෝගනික් ඉවර වෙනවා. අපිට ඩී ගොනු විතරයි ඉතුරු වෙන්නේ. ඔයාලා හිතලා කියන්න අපි කර්මාන්ත දාගන්න එක පොයට කරමුද නැත්නම් අපි පන්තියත් එක්ක යමුද වෙනම දාගෙන කරමුද කැමති විදිහක් හිතලා කියන්න ලියා ගන්නවා මෙයා විශේෂයෙන් සෝඩියම් ආසනේට් එක්ක ප්‍රතික්‍රියා වෙනවා ඒ කියන්නේ ළමයි ASO4 3- අයනයත් එක්ක මාතෘකාව ලියලා තියන්න ඉක්මනට ලියා ගන්න ඔක්කොම ෆිනිෂ් කරගන්න මේ කලින් වැඩ මීට්ටුවක් දෙන්න හරි නේද පළමුව ළමයි කිරිපාට සල්පවල අවිලතාව දීලා ඊට පස්සේ කහපාට අවක්ෂේපයක් දෙනවා මෙතෙන්දි හරි මෙන්න නිරීක්ෂණය පොඩි කරුණක් තියෙනවා මෙතන තව ඒවා උගන්වන්නම් දැන් මං ඉන්න ලියා ගන්නකො පළමුව කිරිපාට අවක්ෂේපයක් දීලා කිරිපාට සල්පවල අවිලතාව දීලා ඊට පස්සේ කහපාට අවක්ෂේපයක් දෙනවා ළමයි මේක මෙයා අඳුරා ගන්නත් අපි පාවිච්චි කරනවා H2S අඳුරා ගැනීමේ පරීක්ෂණයක් විදිහට පාවිච්චි වෙනවා අපි මේකෙදි කරන්නේ ළමයි ඉස්සල්ලා මේ අයනය තියෙන ද්‍රාවණයක් තනුකෙච්චියල් වලින් ආම්ලීකරණය කරලා H2S එකතු කරන්නේ අණුපිළිවෙලක් ලියා ගන්න. තනුකෙච්චියල් වලින් ආම්ලීකරණය කරලා ඉවර වෙලා තමයි අපි H2S එකතු කරන්නේ. හරි. ප්‍රතික්‍රියා ටික ලියමු එහෙනම්. ඉස්සල්ලාම H2S ළමයි ඔන්න H2S ඉන්නවා
ඔක්සිජන් 3ක් එක්ක ප්‍රතික්‍රියා කරනවා. හරි සුපුරුදු පරිදි දෙකක් ජලය සහ SO2 වායු දෙකක් ලබා දෙනවා. මුදට මතක තියාගන්න මේ සමීකරණ පිළිවෙල ටිකක් අමාරුයි. ඊට පස්සේ ළමයි SO4 3- අයනය හරි H2S එක්ක ප්‍රතික්‍රියා කරලා ඉවර වෙලා ආසනීට් අයනයේ SO2- අයනය සහ සල්ප කිරිපාට සල්ප වල අමිලතාව සහ ජලය ලබා දෙනවා. ඔන්න අවසාන වශයෙන් ආසනීට් අයනයේ SO2- HCl සහ H2S එකට එකතු වෙලා ඉවර වෙලා ළමයි H2S3 මෙන්න ළමයි කහ අවක්ෂේපය සල්ෆයි සෝඩියම් ක්ලෝරයිඩ් ජලයයි බවට පත් වෙනවා. මේ සෝඩියම් ක්ලෝරයිඩ් කියන්නේ ලුණු ඈ කිරිපාට සල්ප වල අවිලතාවක් දෙනවා. ඔන්න ළමයි ඉස්සලාම් මෙහෙම ගිහිල්ලා වායු දෙකක් හැදුවා. ඔන්න කිරිපාට සල්ප වල අවිලතාව දුන්නා. ඊට පස්සේ කහ පාට අවක්ෂේපයක් දුන්නා. දැන් ඉතින් කහ දුන්නාට පස්සේ අවිලතාව නැවත පේන්නේ නැහනේ. ඔච්චර නිරීක්ෂණ ටික. ඔය ළමයි තනුක HCl පාවිච්චි කරවතින් තමයි ඔහොම වෙන්නේ. හරි මෙච්චර ගේමක් නෑ. සාන්ද්‍ර HCl දැම්මොතින් එහෙම සාන්ද්‍ර HCl දැම්මොතින් ළමයි මේ අයනය හරි HCl සහ H2S එකට එකතු වෙලා H2S5 සෝඩියම් ක්ලෝරයිඩ් සහ ජලය දෙනවා ළමයි. මෙයක් තනේ කහ පාට අවක්ෂේපයක්. ඒ කියන්නේ ළමයි HCl සාන්ද්‍රයි. ඒ අනුව සාන්ද්‍ර HCl හමුවේ ෂණිකව මෙයා කහ පාට අවක්ෂේපයක් දෙනවා. හරි සාන්ද්‍ර HCl හමුවේ ෂණිකව කහ පාට අවක්ෂේපයක් දෙනවා. හරිද? හරිද? හරිනේ? හරි මෙතන ළමයි මේ ආසනේට ආයනයේ ඔක්සිකරණ අවස්ථාව ධන 5 මෙයාගේ ඍණ දෙක මෙතන සල්පවල බලන්න ළමයි මෙතන මෙයාගේ ආසනේට වල ධන 5 සල්පවල ඍණ දෙක අනේ අපොයි ඔක්සිකරණ ඔක්සිහරණයක් මෙතන වෙලා නැත. හරි ඔයාලා උත්සාහ කරන්න ඊළඟ දවසේ මට කියන්න මේක කරේ නෑ කියලා. ඔයාලා මේ සමීකරණ තුනම එකට එකතු කරලා හරිද? තුනම එකට එකතු කරලා හදන්න ඕන තනි සමීකරණයක්. මෙයයි HCl එකතු වෙලා H2S3 දෙන විදිහ සමීකරණයක්. හරි ඔන්න ඊළඟ දවසට වැඩක් මතක තියාගන්න මේක හදන්න ඕනේ. හරි නේද? හරි ඔය ටික සේරම ලියලා අවසන් කරගන්න. අද අපි 16 වෙනි කාණ්ඩේ බොහෝම දුරක් ආවා. මම හිතන්නේ තව පොඩි කොටසක් අපිට තියෙන්නේ. එතකොට
අපි මේ වෙනකොට ලොකු ප්‍රමාණයක් අවසන් කරලා ඉවරයි. හරි. 16 වෙනි කාණ්ඩයේ තව පොඩි කොටසක් තියෙනවා අපිට ඉවර කරගන්න. ඒ කොටසත් ඊළඟ දවසේ විතරකට ඉවර වෙයි. අපිට 16 වෙනි කාණ්ඩේ ඉවර වෙයි. 17 වෙනි කාණ්ඩය බොහෝ දුරට ඊළඟ දවසේ වෙනකොට ඉවර කරගන්න පුළුවන් වෙයි. ඉනෝගනික් ඊළඟ දවසේ අපේ පන්ති ඉවර වෙනවා. ඉනෝගනික් පන්ති ඉවර වෙනවා කියන්නේ ලොකු දෙයක්. අපි ප්‍රශ්නයක් ලකුණු ලොකු ප්‍රමාණයක් උත්තර පත්‍රයට මේ චෙක් කරනකොට හම්බ වෙනවා කියන එක මේ ටික ඉවර කරගන්න ඉක්මනට මේ ටික ඉක්මනට ලියලා ඉවරයක් කරගන්න. ඉනෝගනික් ඉවර වෙනකොට හිතේ තියාගන්න පේපර් එකේ ස්ට්‍රක්චර්ස් ලකුණු 10ක් එසේ එකේ ලකුණු 15ක් කියන්නේ ලකුණු 25ක් ළමයි. ඒ කියන්නේ ලකුණු සරලවම කිව්වොත් ලකුණු 100ක් සහ 150ක් කියන්නේ ලකුණු 250ක්. 1000න් 250ක් කියන්නේ ළමයි 100න් 25ක්. ඒ කියන්නේ 50න් ලකුණු 12.5ක්. වචනා පේපර් එකේ MCQ පේපර් එකේ බොහෝ දුරට ළමයි ලකුණු 50න් 10කට එහා වුණ වෙනවා. එතකොට අපි ලකුණු 23කට එහා පේපර් එකෙන් ඉනෝගනික් ඉවර වෙනකොට අරගෙන හමාරයි. ඇත්තටම කිව්වොත් ළමයි පේපර් එකෙන් ලකුණු 4න් 1කට එහා අරන් ඉවරයි දැන්. ඉනෝගනික් ඉවර වෙනකොට ඔයා හරියට මේ පේපර්ස් ටිකට උත්තරේ ඔක්කොම කරගත්තොත් ලකුණු ඔයා 4න් 1කට එහා පේපර් එකෙන් අරගෙන ඉවර වෙනවා. අපේ ජෙනරල් ටික බලනකොට ඔයා දැන් පේපරේ ලකුණු තව ඒකෙන් පොඩි ලකුණු 5ක් 10ක් විතර ආන්තියේ මේ වෙනකොට අපි පේපර් එකේ මුළු ලකුණු 35ක් 45ක් විතර කොටසක් කවර් කරලා ඉවරයි. තව අපිට ලකුණු 50ක විතර කොටසක් භාගයක්ම තියෙනවා. ඕගනික් මොකද තියෙනවා ඉතුරු වෙලා ළමයි කර්මාන්ත තියෙනවා. ඩී ගොනුව තියෙනවා. ඔය ටික තියෙනවා. ඩී ගොනුවක් ගත්තාම ඉනෝගනික් වලින් හරිනම් ළමයි ලකුණු 35ක් විතර එනවා. ඉනෝගනික් ලකුණු 30ක් විතර එනවා. එතකොට තේරෙනවා ඉනෝගනික් කොච්චර වැදගත්ද කියලා. එහෙනම් මේ ටික හරියට කරගන්න. මේක ලියලා ඉවරද හැමෝම? ලියලා ඉවර කරගන්න ඉක්මනට. හැමෝම ලියලා ඉවරයිනේ. හරි. එහෙමනම් අපි අදට පන්තිය නවත්තමු. ඊළඟ දවසේ අපි කරමු පේපර් එකක් දෙනවා. ඊළඟ දවසෙත් මම බොහෝ දුරට පේපර් එකක් දෙයි. එහෙම වුණොත් අපි මේක පටන් ගමු. මේ ටික ඉවරයි. හරිනේ අපි ඊළඟ දවසේ පටන් ගමු. අදට නවත්තමු. ආයිබෝන්.